ඔයාට කොහොමද? ඔබ හමුවීම ගැන මම සතුටු වෙමි. අද මාතෘකාව වේ ජෝසප් සහ යූදාගේ කතාව. 5 වන පරිච්ඡේදය. කර්තෘ ඒබ්‍රහම් පාකිය. තරුව ජෝසප්ගේ ඇදහිල්ල පන්දමේ ගිවිසුමේ ප්‍රධාන චරිතය ලෙස ජෝසප්ට ඉමහත් ආශිර්වාද ලැබී ඇත. මෙම ආශිර්වාදවල පදනම වන්නේ යෝසෙෆ් දෙවියන් වහන්සේ කෙරෙහි ඇති දැඩි ඇදහිල්ලයි. 1. දුක් වේදනා ජය ගන්නා ඇදහිල්ල. උපත්ති 49:22 පවසන්නේ යෝසෙෆ්ගේ අත්ෙහි, එහි අතු පවුරක් උඩින් දුවන බවයි. ප්‍රකාශනය දුවන්න යන්නෙන් අදහස් කරන්නේ තාප්පයක් හරහා වෙහෙසකින් තොරව ගලා යාමක් නොවේ. නමුත් එයින් අදහස් කරන්නේ උස් බිත්තියකට එරෙහිව නැගීමේ වෙහෙසකාරී ක්‍රියාවලියකි. වෙනත් වචන වලින් කිවහොත්, වෙහෙස මහන්සි නොබලා ජෝසප් වෙත ආශිර්වාද පහසුවෙන් සහ ඉබේම නොපැමිණෙන බව අනාවැකිකීමකි. යෝසෙෆ්ගේ ජීවිතය සම්බන්ධයෙන් යාකෝබ උත්පත්ති 49:23 හි අනාවැකි පළ කළේය. ගුණවායෝ ඔහුට දරුණු ලෙස පහර දී ඔහුට වෙඩි තබා ඔහුට හිරිහැර කළහ. එහෙත් ඔහුගේ දුන්න ස්ථිර විය. ඔහුගේ දෑත් යාකෝබ්ගේ බලවන්තයා අතින් කඩිසර විය. හිබ්‍රු භාෂාවෙන් හිරිහැර කරන ලද වචනය සැටෑම් වන අතර එහි අර්ථය උගුලකට තල්ලු කිරීම යන්නයි. යෝසෙෆ්ට විඳීමට සිදු වූ බොහෝ දුක් ගැහැට හා දුක් වේදනා ඔහුගේ ඇඟවුම් කරයි. එසේ වුවද යෝසෙෆ් සියලු පීඩාවන් ජයගෙන යාකෝබ්ගේ බලවත් තැනැත්තාගේ දෑතින් ජයග්‍රහණය කළේය. උපත්ති 49:25. යෝසෙෆ්ව ඔහුගේ සහෝදරයන් විසින් හෙලා දකින අතර වහල්භාවයට විකුණනු ලැබූ විට, ඔහු සම්පූර්ණයෙන්ම බලාපොරොත්තු සුන් වී දැඩි බලාපොරොත්තු සුන් වී ගියේය. තත්ත්වය වඩාත් නරක අතට හැරවීම සඳහා බොරු චෝදනාවක් නිසා ඔහු අයිස්මෙන් සීතල බන්ධනාගාරයක වසා දමන ලදී. ඔහුගේ පාද විලංගුවලින් පීඩා විඳි අතර, ඔහුගේ සිරුර යකඩවල තැන්පත් කර තිබුණි. ගීතාවලිය 105:17. ඔහු ජීවන වලේ පතුලටම වැටී සිටියේය. මේ කාලකන්නි මිනිසා තේරුම් ගෙන මෙවන් අර්බුදවලින් ඔහු මුදා ගැනීමට සිටියේ කවුද? එවැනි දුක්ඛිත තත්වයන් මැද පවා ජෝසප් දෙවියන් වහන්සේට විරුද්ධව පැමිණිලි කළේ නැත. ඒ වෙනුවට ඔහු සියලු බලැති සමිඳානන් වහන්සේගේ හස්තය කෙරෙහි විශ්වාසය තබා දෙවියන් වහන්සේගේ පොරොන්දුව ඉටුවන දවස එනතුරු බලා සිටියේය. අපගේ ගැලවීමේ පරිපූර්ණත්වය තෙක් දෙවියන් වහන්සේගේ රාජ්‍යය සොයන ඇදහිලිවන්තයන් වශයෙන් අපට අවශ්‍ය වන්නේ ඉවසීමයි. අප සර්ව බලධාරී දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය යුතුය. ඔහුගේ කාලය එනතුරු බලා සිටිය යුතුය. අපගේ දුක් වේදනා ජය ගත යුතුය. අවසානය දක්වා විඳ දරා ගත යුතුය. මතෙව් පෙරවරු 10:22, පස්වරු 12:13. ලූක් පස්වරු 9:19 හි ජේසුස් වහන්සේ පවසන්නේ, ඔබේ විඳ දරා ගැනීමෙන් ඔබ ඔබේ ජීවිතය ලබනු ඇත, සහ යාකෝබ 5:7 උපදෙස් දෙන්නේ. එබැවින් සහෝදරයනි, ස්වාමින් වහන්සේගේ පැමිණීම දක්වා ඉවසිලිවන්තව සිටින්න. මෙන්න ගොවිය පසේ අගනා අස්වැන්න බලාපොරොත්තුවෙන් ඉවසිලිවන්තව ඉක්මනින් හා පසුකාලීනව වැසි ලැබෙන තුරු ඔබත් ඉවසන්න. ඔබේ හදවත් ශක්තිමත් කරගන්න. මන්ද සමිඳානන් වහන්සේගේ පැමිණීම අත ළඟය. වසන්තයක් මගින් ඇදහිල්ල. දෙවියන් වහන්සේ පළමු ඇදහිල්ල. පන්දමේ ගිවිසුමේ ප්‍රධාන චරිතය ලෙස යෝසෙෆ් පන්දමේ ගිවිසුම ඉටු කිරීමේ ආශිර්වාදය ලැබීමේ රහස කුමක්ද? මේ සම්බන්ධයෙන් බයිබලය අපට දන්වන්නේ එය උල්පතක් ළඟ ඔහුගේ ඇදහිල්ල නිසා බවයි. උපත්ති 49:22 හි සඳහන් වන්නේ යෝසෙෆ් පල දරන අත්තකි, උල්පතක් ළඟ පල දරන අත්තකි. එහි අතු බිත්තියක් උඩින් දිවයයි. මෙහි වසන්තයක් විසින් යන වාක්‍ය ඛණ්ඩය හිබ්‍රු භාෂාවෙන් යෙල් යයින් වේ.
එහි තේරුම වසන්තයට මදක් ඉහලින් හෝ වසන්තයට යාබදව යන්නයි. උල්පතකින් ගසක් සිටුවන්නේ නැත්නම් එය ක්ෂණයකින් සරුසාරව හා ජීවමානව දිසුවිය හැකි නමුත් ඉක්මනින්ම එය කොතැනක හෝ ඵල නොපැමිණි. කෙසේ වෙතත් ජෝසප්ගේ ජීවිතය කිසි දිනක ජල හිඟයෙන් කම්පා නොවි ජීවමාන ජලයෙන් බහුල ලෙස අලූත් විය. එය හැකි වූයේ කෙසේද? ඔහුගේ මූලයන් ජීවමාන ජල උල්පත වන යෙසායා 49:10, යෙරමියා පෙරවරු 2:13, යොහන් පෙරවරු 4:14 දෙවියන් වහන්සේ තුල ගැඹුරින් රෝපණය විය. යෙරමියා 17:4-8. යෝසෙෆ්ගේ ඇදහිල්ලේ විශේෂ ගුණාංග වසන්තයකින් ඔහුගේ ජීවිත කාලය පුරාම විවිධ අවස්ථාවලදී ඔප්පු විය. පොතිෆර්ගේ භාර්යාව ඔහුව පොළඹවාගත් විට යෝසෙෆ් පොතිෆර්ගේ භාර්යාව ප්‍රතික්ෂේප කළේ, එසේනම් මම මේ මහ නපුර කර දෙවියන් වහන්සේට විරුද්ධව පව් කරන්නේ කෙසේද කියයි. ඔහු සැම විටම දෙවියන් වහන්සේ කේන්ද්‍ර කරගත් ජීවිතයක් ගත කළ බව පෙන්නුම් කරයි. උපත්ති 39:9. තවද ඔහු සිරගතව සිටියදී පාරාවෝගේ වයින් ගබඩාකරු සහ බේකරි ගැන සිහින අර්ථකථනය කළ විට ඔහු පැවසුවේ, අර්ථකථන දෙවියන්ට අයිති නැද්ද? උපත්ති 40:8. දෙවියන් වහන්සේ පමණක් හෙළිදරව් කරන අතර ඔහුගෙන් කිසිවකු නොවේ. ඔහු පාරාවෝගේ සිහිනය අර්ථකථනය කරන විට පවා ඔහු පිළිතුරු දුන්නේ, දෙවියන් වහන්සේ පාරාවෝට යහපත් පිළිතුරක් දෙනු ඇත. උපත්ති 41:10 සහ දෙවියන් වහන්සේ තමා කිරීමට යන දේ පාරාවෝට පවසා ඇත යනුවෙනි. උපත්ති 41:25 මෙය අනුව සියලු කාරණා ඇත්තේ දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය අතේ සහ ඔහුගේ අතේ පමණක් බව ඔහුගේ විශ්වාසය මැනවින් ප්‍රදර්ශනය කරයි. ඔහුගේ දෙවන පුත්‍රයාට එෆ්‍රයිම් යන නම තැබීමෙන් එනම් දෙවියන් වහන්සේ මාගේ දුක්ඛිත දේශයේදී මා ඵලදාව ඇති කළ සේක යනුවෙන් ජෝසප් පාපොච්චාරණය කළේ ඔහුට ලැබුණු සියලු ආශිර්වාද ඔහුගේ උත්සාහයෙන් නොව සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ විසින් ලබා දුන් බවයි. උපත්ති 41:52. ඔහු ඊජිප්තුවේ අණ දෙන නිලධාරියා ලෙස දෙවනුව සිටියත් විශාල ධනයක් ලබා ගැනීමට ප්‍රවේශය තිබියදී ඔහු කිසිදු වංචාවක් භාවිතා කළේ නැත. ඔහු සියලු මුදල් පාරාවෝගේ නිවසට ගෙන ආවේය. උපත්ති 47:14. වසන්තය විසින් ගැඹුරින් මුල් බැසගත් ජෝසප්ගේ ඇදහිල්ලේ මූලධර්මය පිරිසිදු හා පැහැදිලි වූ අතර ඔහු දෙවියන් වහන්සේ ඉදිරියෙහි අවංක හා විශ්වාසවන්ත විය. තවද ඔහුට එරෙහිව තම සහෝදරයන්ගේ වෛරයද දෙවියන් වහන්සේගේ ස්වෛරීත්වයේ කොටසක් බව ඔහු විශ්වාස කළේය. උපත්ති 45:5. එබැවින් ඔහු ඔවුන්ට පැවසුවේ, ඔබ මට විරුද්ධව නපුරක් අදහස් කළ නමුත් දෙවියන් වහන්සේ එය යහපත සඳහා අදහස් කළසේක. උපත්ති 50:20. මෙය දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍ය කෙරෙහි ඇදහිල්ල පිළිබඳ ඔහුගේ පාපොච්චාරණය විය. දෙවියන් වහන්සේ මනුෂ්‍යයාගේ සැලසුම් සහ උපක්‍රම හරහා ක්‍රියා කරන්නේ ගැලවීමේදී උන්වහන්සේගේ ආරක්ෂාව ඉටු කිරීමට බව. හිතෝපදේශ 16:9 පසුවරු 8:24. ඔහුගේ අවසාන පැයදී පවා යෝසෙෆ් තම සහෝදරයන්ට පැවසුවේ, මම මැරෙන්න ළඟයි. නමුත් දෙවියන් වහන්සේ නියත වශයෙන්ම ඔබ ගැන බලාගන්නවා. ඔබ මේ දේශයෙන් ආබ්‍රහම්ට, ඊසාක්ට සහ දිවුරුම් දුන් දේශයට ඔබව ගෙනයි. යාකෝබ්. උපත්ති 50:24. මෙසේ ඔහු දෙවියන් වහන්සේගේ පළමු ඇදහිල්ල තබා දෙවියන් වහන්සේගේ ගිවිසුම අවසානය දක්වාම ඉටු කිරීමට ආශාවෙන් සිටියේය. කෙටියෙන් කිවහොත් ජෝසප් කිසි විටෙකත් දෙවියන් වහන්සේගේ පැත්ත හැර ගියේ නැත. නමුත් සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට බැඳී ජීවත් විය.
ඔහු තම හදවතේ සිට දෙවියන් වහන්සේට සේවය කළ අතර දෙවියන් වහන්සේ සමග අදහස් හුවමාරු කළේය. දෙවියන් වහන්සේ ඔහුට මඟ පෙන්වූ ලෙසම සහ දෙවියන් වහන්සේ ඔහුට දුන් ප්‍රඥාවෙන් ඔහු ජීවත් විය. ගීතාවලිය 73:28 හි සඳහන් වන්නේ, නමුත් මා සම්බන්ධයෙන්, දෙවියන් වහන්සේගේ සමීපත්වය මාගේ යහපතයි, සහ යාකෝබ 4:8 හි. දෙවියන් වහන්සේ පොරොන්දු වන්නේ අප උන්වහන්සේ වෙතට ලං වන විට ඔහු අපට ලං වන බවයි. දෙවියන් වහන්සේට ලං වීමේ ලොකුම රහසය යාඥාවයි. අප යාඥා කරන විට දෙවියන් වහන්සේ අප වෙතට පැමිණේ. ද්විතීය කතාව 4:7. ගීතාවලිය 145:18. තවද, අප උන්වහන්සේගේ වචනයට සවන් දෙන විට උන්වහන්සේ අපට ලං වනසේක. ලූක් පෙරවරු 10:39. මෙයට හේතුව මුල සිටම වචනය දෙවියන් වහන්සේ සමග සිටි අතර, වචනය දෙවියන් වහන්සේ වන බැවිනි. යොහාන් 1:1. එළිදරව් පස්වරු 7:13. කිසිදා නොසිඳෙන දේව වචනයේ වසන්තය කෙරෙහි අප බලා සිටිමින්, යාඥා කරමින්, අපගේ ඇදහිල්ල ගැඹුරින් මුල් බැසගත් විට, ජෝසප්ට ලැබුණු ආශිර්වාද, උල්පතක් ළඟ ඵල දරන අත්ද අප සැමට ලැබෙන බව මට විශ්වාසයි. ජෙරමියා 31:12. යූදට ලැබුණු ආශිර්වාදය. ආබ්‍රහම් ඊසාක්ගේ පියා, ඊසාක් යාකෝබ්ගේ පියා සහ යාකෝබ යූදා සහ ඔහුගේ සහෝදරයන්ගේ පියා, මතේ 1:2 ලෙස යේසුස්ගේ පෙළපත්වල සඳහන් වේ. ජේසුස් වහන්සේ ඔහුගේ පරම්පරාවෙන් පැමිණීමේ පුදුමාකාර ආශිර්වාදය යූදට ලැබී තිබුණි. මතේ 1:1, හේබ්‍රෙව් පෙරවරු 7:14. යූදා 4 වෙනි පුතා වුණත් ඔහු ගෝත්‍ර 12ක නායකයා වුණා. මෙසියස්, යුදා ගෝත්‍රය හරහා පැමිණෙන බව යාකෝබ් නැවත නැවතත් අවධාරණය කළේ. යූදා මෙසියස්ගේ සෙසු පුතුන්ට වඩා බොහෝ දේ අනාවැකි කියමින්, මෙසියස්ගේ පරම්පරාවේ ආදිතමයා බවට පත්වන බවය. එසේනම්, යූදට තම පියා වූ යාකෝබ්ගෙන් ලැබුණු ආශිර්වාදය කුමක්ද? 1. ඔබේ සහෝදරයන් ඔබට ප්‍රශංසා කරයි. උපත්ති 49:8. යාකෝබ් යූදට අනාවැකි කී පළමු ආශිර්වාදය මෙයයි. මෙසියස් යූදා හරහා පැමිණෙන බව මතක තබාගෙන යාකෝබ් එවැනි ආශිර්වාදයක් ලබා දුන් බවට සැකයක් නැත. යූදාගේ ජීවිතය දෙස ආපසු හැරී බලන විට යාකෝබ් ප්‍රකාශ කළේ, යුදා, ඔබේ සහෝදරයෝ ඔබට ප්‍රශංසා කරති. උපත්ති 49:8. ඇත්ත වශයෙන්ම, සෑම තීරණාත්මක මොහොතකම, ඔහු පරිත්‍යාගශීලී හා භක්තිමත් ආකල්පයකින් තම පවුල අර්බුදයෙන් ගලවාගත් අතර දෙවියන් වහන්සේගේ මිදීමේ ඉතිහාසයේ වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. යුදා ජෝසෙෆ්ව මරන්න සිටි ඔහුගේ සහෝදරයන්ට කතා කොට, අපේ සහෝදරයා මරා ඔහුගේ ලේ වසන් කිරීමෙන් අපට ඇති ප්‍රයෝජනය කුමක්ද, කියා ඇසුවේය. උපත්ති 37:26. ඔහු තම සහෝදරයන්ව ඒත්තු ගන්වා යෝසෙෆ්ව මරණ තර්ජනයෙන් බේරා ගත්තේය. එසේම, සහෝදරයන් ඊජිප්තුවට ගිය දෙවන සංචාරයේදී, සාගතයෙන් ඔවුන්ගේ පවුල් සාගින්නෙන් මිය ගියත්, ඔවුන් සමග බෙන්ජමින්ව රැගෙන යාමට යාකෝබ් අකමැති වූ විට, යූදා බෙන්ජමින්ගේ ජීවිතයට අපකරුවෙකු ලෙස ඔහුගේ ජීවිතය ලබා දුන් අතර, එමගින් මාරු විය. ඔහුගේ පියාගේ හදවත සහ ඔහුගේ අවසරය ලබා ගැනීම. උපත්ති 43:8. පසුව, රිදී කෝපයක් සමග ජෝසප්ගේ පරීක්ෂණය හේතුවෙන් බෙන්ජමින් ඊජිප්තුවේ සදහටම වහලෙකු වීමේ තර්ජනයට මුහුණ දුන් විට, බෙන්ජමින් වෙනුවට ඊජිප්තුවේ වහලෙකු බවට පත්කරන ලෙස යූදා දැඩි ලෙස ඉල්ලා සිටියේය. මෙය ජෝසප් සහ ඔහුගේ සහෝදරයන් අතර මහත් සංහිඳියාවක් ඇති කළ තීරණාත්මක අවස්ථාවකි. උපත්ති 44:18. මෙන්න, යූදාගේ ආයාචනය.
ඔහුගේ සහෝදරයන් කෙරෙහි ඇති දැඩි ප්‍රේමයෙන් සහ ඔහු කෙරෙහි සැලකිල්ලෙන් නැගී සිටියේය. තාත්තා කලබල වී ජෝසප්ගේ හදවත කොතරම් බලවත් ලෙස ස්පර්ශ කළාද යත් අවසානයේ ජෝසප් කඩා වැටී හැඬුවේය. උපත්ති පොතේ වාර්තා වී ඇති ජෝසප්ගේ කෑගැසීමේ සිදුවීම් 7 අතර උපත්ති 42:24 ජුදාගේ ආයාචනයෙන් පසු ඇති වූ කෑගැසීම විශේෂයෙන් විස්තර කර ඇත්තේ ඉතා ഘോഷාකාරී හැඬීමක් ලෙසයි. එය ඊජිප්තුවරුන්ට සහ පාරාවෝගේ පවුලේ අයට පවා ඇසිණි. උපත්ති 45:1 යාකෝබ් තම පවුල ඊජිප්තුවට ගෙන යාමට පෙර යාකෝබ් තම සිව්වන පුතු යුදව ජෝසප් වෙත යවා ඇති බව දුටු. පවුල නියෝජනය කිරීමට ජාකෝබ්ට යූදා කෙරෙහි දැඩි විශ්වාසයක් තිබුණි. උපත්ති 46:28 දෙක ඔබේ දෑත් ඔබේ සතුරන්ගේ ගෙල මත තිබෙනු ඇත. උපත්ති 49:8 ඔබේ සහෝදරයන් ඔබට ප්‍රශංසා කරයි යන අනාවැකිය අනුගමනය කරමින් ඔබේ දෑත් ඔබේ සතුරන්ගේ ගෙල මත පවතිනු ඇත කියා යාකෝබ් තව දුරටත් පැවසුවා. සතුරාගේ බෙල්ල අල්ලා ගැනීම යනු බලවත් සතුරෙකු යටත් වීමට සලස්වන රූපයක් හෝ ජයග්‍රාහකයෙකු සටනකින් ජයග්‍රහණය කරයි. යෝබ් 5:4-12 එම අනාවැකිය ඉටු වූයේ යූදාගෙන් පැවත එන ඩේවිඩ් සහ සලමොන් විසින් ඊශ්‍රායෙල් බලවත් ජාතියක් බවට පත් වූ විටය. කෙසේ වෙතත් අවසානයේ එය සඳහන් කරන්නේ යූදා ගෝත්‍රයෙන් පැවත එන්නෙකු ලෙස පැමිණෙන යේසුස්. අපගේ සතුරා වන සාතන්ගේ හිස පොඩි කරන විටය. උපත්ති පෙරවරු 3:15 3 ඔබේ පියාගේ පුත්‍රයෝ ඔබට හිස නමා ආචාර කරති. උපත්ති 49:8 ඔබේ පියාගේ පුත්‍රයෝ ඔබට වැඳ වැටෙති යන ප්‍රකාශයෙන් අදහස් කරන්නේ යූදා නායකයෙකු වන බවයි. 1 ලේකම් 5:2 පවසන්නේ යූදා ඔහුගේ සහෝදරයන්ට වඩා ජයගත්තේය කියයි. මෙම ප්‍රකාශයේ අර්ථය යූදා තම සහෝදරයන් කෙරෙහි නායකයෙකු වනු ඇතේ යන සිතුවිල්ලෙන් ඔබ්බට යයි. එයින් ඇදවෙන්නේ රාජකීය බලයට සාර්ථක වීමට පැවත එන්නන් යූදාගෙන් පැවත එන බවත්. එබැවින් යූදා ගෝත්‍රය ප්‍රකට කරන බවත්ය. ඇත්ත වශයෙන්ම ඩේවිඩ් රජු යූදාගේ පරම්පරාවෙන් මතු වී යූදා ගෝත්‍රය පාලනය කළේය. එය වසර 7ක් සහ මාස 6ක් හෙබ්‍රොන්හි ඔවුන්ගේ රජු ලෙස ඔහුව අනුමත කළේය. 2 සාමුවෙල් 2:4-11 ඉන්පසුව ඔහු එක්සත් ඊශ්‍රායලයේ රජු ලෙස කිරුළු පැළඳ වසර 33ක් ජෙරුසලමෙහි රජකම් කළේය. 2 සාමුවෙල් 5:5 අවසාන වශයෙන් මෙම ප්‍රකාශයෙන් අදහස් කරන්නේ දාවිද්ගේ පුත්‍රයා ලෙස යූදා ගෝත්‍රයෙන් පැවත එන්නෙකු ලෙස පැමිණෙන යේසුස් ක්‍රිස්තුස්. ස්වර්ගයේ සහ පොළොවේ සියලු බලයෙන් විශ්වය පාලනය කරන බවට අනාවැකිය. මතය 28:18 පිලිප්පි 2:9-4 සිංහයෙකු මෙන් උපත්ති 49:9 යූදා ගෝත්‍රයේ ශක්තිමත් අධිකාරියක් සහ බලයක් ඇති රජුගේ ගෝත්‍රය බව අවධාරණය කිරීමට යාකෝබ් ඔහුව සිංහයෙකු සහ සිංහයෙකු ලෙස සංකේතාත්මකව විස්තර කළේය. උපත්ති 49:9 යූදව සිංහයෙකුට සංසන්දනය කරන ලද්දේ යූදව පරාජය කිරීම සිංහයෙකු පරාජය කිරීම තරම් දුෂ්කර බවත් ඔහු සමග තරග කිරීම සිංහයෙකු අමනාප කිරීම හා සමාන බවත් රැඟවීමටය. තම ඇදහිල්ලේ නිර්මලත්වය යටත් නොකොට ජයග්‍රාහී ලෙස අවසානය දක්වා සටන් කරන ජයග්‍රාහකයෙකුගේ ප්‍රතිරූපය වන ජුදාහි එවැනි ලක්ෂණ පැමිණෙන මෙසියස් සංකේතවත් කරයි. යෂ්ටිය හෝ පාලකයාගේ සැරයටිය යූදා වෙතින් පිටව යන්නේ නැත. උපත්ති 49:10 යෂ්ටිය යනු රජුගේ පාලන පරමාධිපත්‍ය සහ බලය සංකේතවත් කරන සැරයටියකි. ගණන් කතාව පසුවරු 12:17 ඉස්තර් පෙරවරු 4:11 හෙබ්‍රේ 1:8
එයින් ඇදවෙන්නේ යූදාගෙන් පැවතෙන්නන් දිගටම රාජකීය අධිකාරියට අනුප්‍රාප්තිකව සිටින බවයි. ඇත්ත වශයෙන්ම ඩේවිඩ් රජු, සලමොන් රජු සහ දකුණු යූදා රාජවංශයේ සියලුම රජවරු පැමිණියේ යූදා ගෝත්‍රයෙන්. තවද රජවරුන්ගේ රජුවන යේසුස් ක්‍රිස්තුස් පවා පෙළපතවලට අනුව යූදා ගෝත්‍රයෙන් පැමිණි අයෙකි. මතේ 1:2 හිබ්‍රෙව් පෙරවරු 7:14 6 ශිලෝ හටගන්නේ යූදා ගෝත්‍රයෙන් උපත්ති 49ට 10 සාමය ගෙනෙන තැනැත්තා යන අර්ථය ඇති ශිල්ලෝ යනු සාමයේ රජු හෝ සාමයේ කුමාරයා ලෙස පැමිණෙන මෙසියස්ගේ සංකේතයකි. යෙසායා 9:6 රුක් 1:79 නිසැකවම ඉශ්‍රායෙලෙහි පරමාධිපති පාලකයා වූ යූදා ගෝත්‍රය හරහා යේසුස් ක්‍රිස්තුස් ඉපදුනා. ගීතාවලිය 78:68 හිබ්‍රෙව් පෙරවරු 7:14 එළිදරව් 5:5 1 ලේකම් 5:2 හි සඳහන් වන්නේ යූදා ඔහුගේ සහෝදරයන්ට වඩා ජයගත් අතර ඔහුගෙන් නායකයා පැමිණියේය කියයි. 7 සාමකාමී සහ බහුල ජීවිතයක් සමග ආශිර්වාද කරන්න. උපත්ති 49:11 මිදි වැල කොතරම්ද යත් බූරුවෙක් එකෙකුට සවි කර ඇති අතර මිදි කමතෙහිදී එහි බහුලත්වය නිසා කමත තෙමේ. එසේම බහුල වයින් නිසා ඇස් රතු වී ඇත. හිබ්‍රෙව් හක්ලිලි සජීවී දිලිසෙන විදුලන සහ තරබාරු ගවයන්ගෙන් නිමක් නැතිව කිරි පානය කිරීමෙන් දත් සුදු වේ. උපත්ති 49:11 යූදට ලැබුණු බහුලත්වයේ මහත් ආශිර්වාද ඒවාය. බූරුවා සාමයේ සංකේතයකි. සිකරියා 9:9 මිදි වැල බහුලත්වයේ සංකේතයකි. ගීතාවලිය 4:7 යූදා ගෝත්‍රයෙන් පැවත එන්නන් සහ ඔවුන්ගේ දේශය සාමය සහ ද්‍රව්‍යමය බහුලත්වයේ භුක්ති විඳිනු ඇතැයි අනාවැකි පළ විය. තවද මෙය මෙසියස් වහන්සේ තුලින් මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ඇතිවන සාමය සහ බහුලත්වය පෙන්වා දෙන අනාවැකියකි. යොහන් පෙරවරු 10:10 ඇත්ත වශයෙන්ම යූදා ගෝත්‍රය ඔවුන්ගේ පරම්පරාවේ ඩේවිඩ් සහ සලමොන්ගේ කාලය තුල ශ්‍රේෂ්ඨතම සමෘද්ධිය හා සාමය සමග ආශිර්වාද කරන ලදී. 2 සාමුවෙල් පෙරවරු 7:11 1 රාජාවලිය පෙරවරු 4:24 යූදා දාවිද්ට පරම්පරා 10කට පෙර මුතුන් මිත්තෙකු වූ අතර මෙසියස් දාවිද්ගේ පරම්පරාව හරහා පැමිණි බැවින් යූදා වෙතින් ආරම්භ වූ රාජ්‍යයේ ආශිර්වාද ගැලවුම්කරුගේ උපතේදී එහි උච්චතම අවස්ථාවට පැමිණියේය. මෙම පොතේ කතුවරයා ඒබ්‍රහම් පාකිය. ඒබ්‍රහම් පාකියනු කැපී පෙනෙන එඩෙර අධ්‍යාත්මිකත්වයක් සහිත පිළිගත් ලෝක මට්ටමේ දේවධර්මාචාර්යවරයෙකි. බයිබලය 1800 වාරයකට වඩා කියවා ඇති ඔහු තම මුළු ජීවිතයම යාඥාවට සහ ශුද්ධ ලියවිල්ලට කැප කර තිබින. ඔහුගේ ජීවිත කාලය පුරාවටම ඔහු තම දරුවන්ට මෙන් සභාවට සහ සභාවට ආදරය කළ සැබෑ දේවගැතිවරයෙකි. ඔහුගේ දෛනික කාලසටහනට පැය 2ක යාඥා සහ පැය 3ක බයිබල් කියවීම මෙන්ම නොකඩවා දේශනා කිරීම සහ සුභාරංචිය ප්‍රකාශ කිරීම ඇතුළත් විය. මැරෙනවා යනු ජීවත් වීමයි යන විශ්වාසය ඇතිව ඔහු ගැඹුරු කඳුකරයේ වසර 3ක්, මාස 6ක් සහ දින 7ක් දෙවියන් වහන්සේට තම යාඥා ජීවිතය තුළ ඔහුගේ උපරිමය කළේය. හිරු බැස ගිය විට ඔහු යාඥා කිරීම හැර අන් කිසිවක් නොකළේය. ඉර පායන විට ඔහු බයිබලය කියවීම හැර වෙන කිසිවක් කළේ නැත. අවසානයේදී කරුණාවේ එක් කිරණක් ඔහු මත බැබළුණි. සුද්ධාත්මයාණන්ගේ බලවත් ආලෝකය පුරාවට සහ දෙවියන් වහන්සේගේ කරුණාවෙන් බයිබලයේ දර්ශන ඔහුගේ ඇස් ඉදිරිපිට පරිදර්ශනයක් මෙන් දිගහැරුණි. මෙම දර්ශන ලියා ඇත්තේ අත්තක් සමග බැඳ තිබූ විශාල ඇරෝරු කොළ මතය. පසුව ඒවා මාස කිහිපයකට වරක් කන්ද යට ගමකින් මිලදී ගත් කඩදාසිවලට පිටපත් කරන ලදී.
ඒබ්‍රහම් පාක්ගේ දේශනා ආරම්භ වූයේ එලෙසිනි. ඒබ්‍රහම් උද්‍යානය පිළිබඳව බොහෝ දෙනාගේ පැහැදීම ඇතිවන්නේ මෙසේය. පුද්ගලයෙකුට මෙතරම් මිනිසුන්ට ආදරය කරන්නේ කෙසේද? පුද්ගලයෙකු මෙතරම් මිනිසුන්ට මෙතරම් විශාල බලපෑමක් කරන්නේ කෙසේද? ඔහු ඉතා වෙහෙස මහන්සි වී වැඩ කරයි, කිසි විටෙකත් විවේක නොගනී. ඔහු කිසි විටෙකත් යාඥා කිරීම නතර කළේ නැත. පල්ලිය සහ සභාවන් වෙනුවෙන් ඔහු කළ කැපවීම වෙනුවෙන් ඔහු සැබවින්ම ගෞරවය ලැබිය යුතුය. දෙවියන් වහන්සේගේ සැබෑ සහ විශ්වාසවන්ත සේවකයෙක්.